හොඳයි සාදු කියලා නමස්කාරය කියන පන්සිල් ගන්නට. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. තතියම් ပි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම් ပි ධම්මං සරණං ගච්ඡාමි. තතියම් ပි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අප්පමාදේන සම්පාදේත. समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमोक्कदं धम्मस्सवන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. කාරුණික ශ්‍රද්ධාකාමී පින්වතුනි, අද අපේ පින්වත් පිරිස මේ සන්ධ්‍යා යාමයේ සුපුරුදු පරිදි සිදු කෙරෙන සද්ධර්ම දේශනාවට ඇහුම්කන් දෙන්නයි සූදානම් වෙන්නේ. අද මේ සද්ධර්ම දේශනාවේ දායකත්වය අරගෙන කටයුතු කරන්නේ ජපානයේ කනගවා පළාතේ පදිංචිව සිටින කනගවා සුගත භාවනා මධ්‍යස්ථානයේ ආරම්භක දායක මහත්මයෙක් ලෙස කටයුතු කරන, හැම වෙලාවකම කනගවා සුගත භාවනා මධ්‍යස්ථානයේ තියුණුව සංවර්ධනය පැවැත්ම වෙනුවෙන් අප්‍රතිහත ධෛර්යයෙන් කටයුතු කරන අපේ සතහවත් තුෂාර රණවක මැතිතුමා තමයි අද පින්කමේ දායකත්වය අරගෙන කටයුතු කරන්නේ. දරුවන් නෝන මහත්මිනිය ලංකාවේ ජීවත් වුණත් තුෂාර රණවක මැතිතුමා මාසිකව දම්පැන් පූජා කරමින් සේනාසනය පවත්වාගෙන යන්නට අවශ්‍ය කරන දායකත්වය තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් හැම වෙලාවකම සලසාලමින් සිද්ධ කරන සීල භාවනා වැඩසටහන් වලට සම්බන්ධ වෙලා අෂ්ටාංග උපෝසත සිල් සමාදන් වීම ආදී උතුම් කටයුතු සිද්ධ කරමින් මේ කාලය පුරාම මේ සේනාසනය ඇසුරු කරගෙන පින් කුසල් කරගන්නවා. ඒ වගේම විශේෂයෙන්ම බොහෝ කාර්ය බහුල වුණත් පුළුවන් හැම වෙලාවකම මා පාසලට වැඩම කරවාගෙන යාමේ කටයුතුත් එතුමා බොහොම ශ්‍රද්ධාවෙන් සිද්ධ කරනවා. අපට විශේෂයෙන්ම මේ භාෂා
පාසල සොයා ගන්නට ඒට ඇතුල් වෙන්නටත් එතුමන් විශාල දායකත්වයක් ඒ සඳහා සම්බන්ධීකරණයක් කරමින් සිද්ධ කරපු බව කෘතවේදීව අපි සිහිපත් කරන්න ඕන. අද පින්කම සිද්ධ කරන්නේ තුෂාර රණවක මැතිතුමාගේ ආදරණීය අම්මගේ ජන්මදිනය. මුළු දිවයිනටම සාම විනිසුරුවරියක් ලෙස කටයුතු කරන WM ශාන්තිලතා මාතාවගේ ජන්මදිනය නිමිති කරගෙන තමයි අද මේ උතුම් සද්ධර්ම දේශනාව සිද්ධ කරලා අම්මට ආශිර්වාද කරන්නට පුතණුවන් ලෙස එතුමා කල්පනා කළේ. තමන්ගේ අතින්ම අෂ්ටපාන ආදිය සූදානම් කරගෙන මල් ආදිය අරගෙන ඇවිත් තථාගතයන් වහන්සේට පූජා කරලා ඉක්බිතිව සද්ධර්ම දේශනාවක් සිද්ධ කරලා අම්මට සෙත්පතන්ට ඕනෑ කියලා කල්පනා කළා. මේ පින්කම මට ආරාධනා කරලා මාස 6කට 7කට වැඩි මගේ මතකයේ හැටියට මාස 5ක් විතර වෙනවා නේ. මාස 5ක් විතර වෙනවා මේ පින්කමට ආරාධනා කරලා. ඉතින් දීර්ඝ කාලයකට කලින් මතක් කරලා දිනය කාලය වෙන් කරවාගෙන බොහෝම ශ්‍රද්ධාවෙන් මේ උතුම් පින්කම අද මේ විදියට සූදානම් කරගත්තේ. ඇත්තටම මේ පින්කම බාරගත්තට පස්සේ අද දවසේ විශේෂ පින්කමකට බුද්ධ පුතුන් ශ්‍රාවක පිරිස අපිට යොමු කරගන්නට ලැබුණ උදෑසන ඒ අපේ ෆුජිසුගත සේනාසනේ දහම් පාසල් දරුවන්ගේ සීල භාවනා වැඩසටහනේ අනුශාසනාවත් අපි විශේෂ පින්කමක් නිසා විකාශනය කළා. සාමාන්‍යයෙන් අපි දවසකට එක් දේශනාවක් විතරයි බුද්ධ පුතුන් මුහුණු පොත ඔස්සේ ප්‍රචාරය කරන්නේ. ඒත් ඔබතුමාගේ පින්කම මීට මාස ගානකට කලින් බාරගත්තු එකක් නිසා අද උදෑසන සේනාසනේ පින්කමක් තිබුණත් මේ පින්කමත් සිද්ධ කරලා දෙන්නට ඕනි කියලා අපි කල්පනා කරා. මොකද ඔබතුමත් අම්මට සෙත්පතන්ට මේ පින්කම බාරගත්තේ බොහොම කාලයකට කලින්. ඉතින් පින්වතුනි අද ඒ ආදරණීය අම්මට ආශිර්වාද කරමින් ඔබ හැම දෙනාටමත් එතුමන්ගේ පවුලේ බිරිඳ දරුවෝ දෙන්න ඇතුළු සුජීවත්ව සිටින සියලු දෙනාටත් සෙත්පතමින් සිද්ධ කරන පින්කමේදී ඔබටත් ආශිර්වාද කරලයි අද මේ දේශනාව පවත්වන්නේ. ඔබ හැම දෙනෙක්ම හොඳට හෝරාවක පමණ කාලයක් මේ සද්ධර්ම දේශනාව බොහෝම හොඳින් ශ්‍රවණය කරලා ධර්මාවබෝධයක් සලසාගෙන එය තමන්ගේ ජීවිතයට ආශිර්වාදයක් බවට පත් කරගන්නට කියලා මෙසිතින් යුක්තව අප සිහිපත් කරනවා. අද අපි කතා කරන්නේ මේ අපගේ මනසේ උපදින කෙලෙස් ධර්ම, ආශ්‍රව ධර්ම දුරු කරගන්නට, පාලනය කරගන්නට බුදුහාඳුරුවෝ දේශනා කරපු ක්‍රම කිහිපයක්. අපේ හිතේ කෙලෙස් පැන නගිනවනේ වරින් වර. මම මේ අසුරු කරගෙන එක් සූත්‍රයකින් කරුණු කියලා දීලා තියෙනවා. ඔබ මේ දේශනාව ඇහුවා විතක්ක සංඨාන සූත්‍රයෙන්. අද අංගුත්තර නිකායේ තියෙනවා ආසව සූත්‍රය කියලා සූත්‍ර දේශනාවක්. ආසව සූත්‍රය ආශ්‍රවයන් කෙලෙස් ගැන වදාළ දෙසුමක්. ඉතින් ඒ සූත්‍රය අසුරු කරගෙන තමයි අද කරුණු කියලා දෙන්නේ කොහොමද මේ හිතට එන ආවේගයක්, කෙලෙස් සිතුවිල්ලක්, තරහක්, ආසාවක්, ඊර්ෂ්‍යාවක්, වෛරයක්, ක්‍රෝධයක් මේවා දුරු කරගන්නට, පාලනය කරගන්නට කුමක්ද තියෙන ක්‍රමවේදය කියලා අපි තථාගත ධර්මයට අනුව අද විමසා බලවනවා. පළවෙනි කාරණාව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රියන් ටික සංවර කරගත්තොත් අපේ ආශ්‍රවයන් කෙලෙස් ධර්ම පාලනය කරගන්නට, දුරු කරගන්නට අපිට පුළුවන්කම ලැබෙනවා කියලා. මොකක්ද මේ ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ? ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ තමන්ට තරහක් හරි ආසාවක් හරි ඒ ඇතිවෙන අරමුණ දිහා නොබල ඉඳීම කියන එක නෙමෙයි. හැබැයි ඒ අරමුණු හම්බුණත්, දැක ගන්නට ලැබුණත්, අහන්ට ලැබුණත් නේ,
ඒව නිසා තමන්ගේ හිත කලබල කරගන්නේ නැතුව ඉන්න එක. ආසාවෙන් හරි තරහෙන් හරි ඇහැට රූපය මුණ ගැහුණත් කනට ශබ්දය මුණ ගැහුණත් කලබල කරගන්නේ නැතුව ඉන්නවා නම් තමන්ගේ හිත නිමිත්තක් ගාහි හෝති කියලා කියනවා. ඒ කියන්නේ රූපේ දකිනවා, රූපේ දැක්කට පස්සේ ඒ ගැන සංකල්ප හදාගන්නේ නැතුව ඉන්නව නම් ඇහැ සංවර කළා. කනට ශබ්දය ඇහෙනවා. අකමැති කෙනාගේ වේවා කැමති කෙනාගේ වේවා. දැන් ශබ්දයක් ඇහිච්ච ගමන් අපිට මොකද වෙන්නේ? ශබ්දයක් ඇහිච්ච ගමන් අපි කැමති නම් අපි වහාම විපරම් කරන්න ගන්නවානේ. මිහිරි ලෙස දැනුණා නම් ඒ ශබ්දේ මතක තියාගන්නවා. ඒ ශබ්දෙත් එක්ක තව දේවල් අපි ගොතා ගන්නවානේ. ඔළුවේ සිතුවිලි සංකල්ප රාශියක් හදා ගන්නවා. එතකොට බුදුහාඳුරෝ දේශනා කරන්නේ ඇහැයි රූපයයි හිතයි එකතු වෙන තැනදී. ඇහැ රූපය හිත ඔය තුන එකතු වෙන තැනදී නේ සිතුවිලි හටගන්නේ, සිත් පහළ වෙන්නේ. අන්න එතෙන්දී සිහි කල්පනාවෙන් ඉඳලා ඒ හමු වෙන රූප නිසා, ශබ්ද නිසා, ගන්ධ නිසා, රස නිසා, ස්පර්ශ නිසා හිතේ ආසාවල් තරහවල් හදාගන්නේ නැතුව ඉන්න තරම් ඇහැ සංවර කරගන්න. කන සංවර කරගන්න. ඒක හරියට ඇස් තිබුණට අන්ධෙක් වගේ ඉන්න. කෙලෙස් උපදින එක නවත්ත ගන්න. ඉතින් හොඳම දේ තමයි අපිට කෙනෙක්ගේ හඬ ඇහුනම තරහ යනවා නම් අපි එයාගේ හඬ නිතර අහන්න යන එක නවත්තන්න. ඒ හඬ, ඒ කතා, ඒ කියමන් ගැන මතක් කරන්නේ නැතුව ඉන්නවා. එතකොට තමයි අපේ අර තියෙන තරහ අඩු වෙලා යන්නේ. නැති තරහ උපදින එක වලකින්නේ. අපි අකමැති මිනිස්සයාගේ හඬ නිතර අහනකොට ඒකම අහන්න ඕන වෙනකොට ඊළඟට ඒ කියපු කතා නැවත මතක් කර අර හරකෙක් දවල් තිස්සේ කාපුවා රැට එළි වෙනකන් වමාර කන්නේ නේද? අපි දැකලා තියෙනවා රැට හරක් ඒගොල්ලන්ට තනකොළත් නැහැ, ඒ වුණාට ඒගොල්ලොන්ගේ කට වැඩ කරනවානේ. එතකොට ඒ වගේ අපේ හිතට එන සිතුවිලි මතක් කර ගියොතින් අපි අර ශබ්ද නිසා අපේ හිත කලබල කර ගන්නවා. තියෙන තරහ වැටි වෙනවා, නැති තරහ උපදිනවා. ආසාවත් එහෙමයි නේ. ආසාවත් එහෙමයි. කැමති හඬක් මතක් කර හිටිය. කියපු කතා මතක් කර දැන් සමහර අය තනියෙන් hina වෙවි ඇවිදින්නේ නේ. කවුරු හරි තමන් ආස කෙනෙක් කියපු කතාවක් මතක් කර තනියෙන් hina වෙනවා නේ. ඒක තනියෙන් විඳිනවා. මහා අයියෙන් hina යන වෙලාවල් සමහරුන්ට තියෙනවා. වටේ පිටේ අය කල්පනා කරනවා මොකද මේ තනියෙන් hina වෙන්නේ. ඒ කියන්නේ මේ ලෝකෙ මිනිස්සු තමන්ගේ හිතේ හැඟීම්, සිතුවිලි, ආවේග මේවා ප්‍රියදේ කනෙන් අරගෙන, දිවෙන්, නහයෙන්, ඇහෙන් අරමුණු අරගෙන තමන්ගේ හිතේ ලෝභය, ද්වේෂය, මෝහය මේ ආදී සිතුවිලි උපදව ගන්න. ඒව නිසා කවුරු හරි පීඩා විඳිනව නම් අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔබට ඒ පීඩාවෙන් නිදහස් වෙන්න ඕන නම් ඒ අරමුණු දිගින් දිගටම ගන්න එක නවත්තන්න. ඒ කියන්නේ සරලව කිව්වොත් මෙහෙම. ඔබතුමාට මොකක් හරි දෙයක් දිගටම ඇහැ උපකාර කරන් හරි, කන උපකාර කරන් හරි, නහය උපකාර කරන් හරි, දිව උපකාර කරන් හරි දිගින් දිගටම එය ස්පර්ශ කිරීමනේ. ඇහෙන් කරන්නේ ස්පර්ශ කිරීමනේ. කනෙන් කරන්නේ ස්පර්ශ කිරීමක් නේ. කයෙන් කරන්නේ ස්පර්ශ කිරීමක්. ඒක දිගින් දිගටම කරද්දී හිතට එන්නේ අසහනයක් නෑ. බුදුහාඳුරු දේශනා කරන එය ස්පර්ශ කිරීම නවත්තන්න. ඉන්ද්‍රිය සංවර කරගන්නවා කියන්නේ ඒකට. ඒ ඇහෙන් ඒ පහස විඳින්න යන එක, කනෙන් ඒ පහස විඳින්න යන එක, දිවෙන් ඒ පහස විඳින්න යන එක නවත්තනකොට
අර දැවෙන්න වෙන සිතුවිලි, පිච්චෙන සිතුවිලි, තැති ගන්න සිතුවිලි, අසහනකාරී සිතුවිලි, ආසාවෙන් උමතු වෙන සිතුවිලි තමන්ගේ හිතෙන් ටික 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 අයින් වෙලා යනවා. ඒකනේ දැන් සමහර අය දීර්ඝ කාලයක් තමන්ට අනෙක් අයව කතා කරන්නේ නැතුව ඉන්නකොට බය වෙන්න පටන් ගන්නවානේ. ඇයි කතා කරන්නේ නැති කියලා රණ්ඩු කරන්න පටන් ගන්නවා මිනිස්සුනේ. ඒ කියන්නේ මොකක්ද? දන්නවා ඒ හඬ ඇතුලේ, කතාව ඇතුලේ බන්ධනයක් තියෙනවානේ. ඒ කතාව නවතින්න අඩු වෙන්න ඒ බන්ධනේ අඩු වෙලා යයිද කියලා බයක් එනවා. දන්නවා ඒ වයින් තමයි බැඳෙන්නේ. එතකොට ඒ බැඳීම හොඳ විදියට බැඳුනොත් නේද? ආසපැත්තට බැඳුනොත් තණ්හාව, ආසාව, කාමය, රාගය ඔය ටික. අකමැති පැත්තට බැඳුනොත් තරහව, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව ඔය ටිකනේ. ඒ හින්දා ඔබට ඔබේ හිතට එන අකුසල සිතුවිලි නැත්තම් තවත් විදියකට කිව්වොත් ආශ්‍රව ධර්ම, සසරේ අපි දුකටපත් කරන, මෙලොව අපි විඳවවන කෙලස් ධර්ම පාලනය කරගන්න ඕනි නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පළවෙනි එක තමයි ඉන්ද්‍රිය සංවරය. ඒකට කියන්නේ සංවරා පහතබ්බ කියලා. සංවර වෙලා දුරු කරගත යුතු කෙලස්. සංවර වීමෙන් සමහර කෙලස් දුරු කරගන්න පුළුවන්. මේක ප්‍රායෝගික ජීවිතයේ හරිම වැදගත්. මේ ක්‍රමය අත්හදා බලන්න ඕන. අඩුම සියලු කෙලෙස් නැති කරන්න බැරි වුණත් නේ මේ තමන්ට හානි කර දේවල් ටිකවත් බේරගන්න. යම්කිසි අරමුණක් එක්ක සීමාවක් නැතුව ඇහෙන් බල කනෙන් නහයෙන් ආග්‍රහණය කර දිවෙන් රහ විඳ ගමනෙන් යන ගමනෙන් හානියක් වෙනවා කියලා තේරෙනවා නම් ඒ ඉන්ද්‍රියන් ටික පාලනය කරගෙන නැවතත් ඇහෙන් බලන්න යෑම නවත්තලා, නැවතත් කනෙන් අහන්න යෑම නවත්තලා, නැවතත් ඒ ගන්ධයන් ආග්‍රහණය කරන්න යෑමෙන් වැළකීලා හිටියොත් ටික හරි ගැලවෙන්න පුළුවන්. දැන් සමහරු කියන මට මේ ප්‍රශ්නෙන් අයින් වෙන්න ඕනේ. මට මේක ඉවර කරන්න ඕනේ. හැබැයි ඉවර කරගන්න අමාරුයි. ඉතින් එතකොට මා බොහෝ අයට කියලා තියෙන ඔයා හොඳම දේ දිගින් දිගටම තොරතුරු හොයන එක නවත්තන්න. කතා කරන්න යන එක නවත්තන්න. හමු වෙන්න යන එක නවත්තන්න. ඔයාට ප්‍රශ්නෙන් ගැලවෙන්න ඕන නම් ඔයාගේ පැත්තෙන් නවත්තන්න. ප්‍රශ්නෙන් ගැලවෙන්න ඕනි කියලා කිව්වට මොකද බොහෝ දෙනෙක් ඔය ටික කරන්න කැමති නෑ. ඒ කියන්නේ ඒ ටික නවත්තන්න කැමති නෑ. ඒ කියන්නේ තමන්ගේ පැත්තෙන් තමන්ගේ ඉන්ද්‍රියන් ටික පාලනය කරගන්න කැමති නෑ. හොයම ඉන්න. ඉතින් හොය ඉන්න තාක්කල් හම්බ වෙන්නෙම තමන්ගේ තරහ තව ටිකක් අප්ඩේට් වෙනේවනේ. අද මේකත් කරලා. ඊයේ මේකත් කරලා. ඉතින් තොරතුරු හම්බ වෙන හොයනකොට. යම්කිසි කෙනෙකු නිසා ඇතිවෙච්ච තරහක් හරි, ආසාවක් හරි, ඊර්ෂ්‍යාවක් හරි මොකක් හරි නවත්ත ගන්න ඕන නම් එයා ගැන නිතර හොය හිත එයා ගැන තොරතුරු වලින් යාවත් කාලීන කරන්න එපා. අප්ඩේට් වෙන්න දෙන්න එපා. ඒක නවත්තලා දාන්න ඕනේ. ඒක තමයි ඉන්ද්‍රිය සංවර කරනවා කියන්නේ. නැත්නම් දිගින් දිගටම තොරතුරු හොයනවා, ඒවා විග්‍රහ කරනවා, විශ්ලේෂණය කරනවා, සැලසුම් හදනවා. කවදාවත් ගැලවෙන්න හම්බෙන්නේ නැහැ. කවදාක ප්‍රශ්නයක් ඉවර කරගන්න හම්බෙන්නේ නැහැ. සනසිල්ලක් අතවිඳින්න හම්බ වෙන්නේ නැහැ. මා ඔබට තථාගතයන් වහන්සේගේ දේශනාව මත සහතික වෙනවා. ඔබ ඔබේ ඉන්ද්‍රියන් ඇසුරු කරගෙන ඔබ විඳවීමට පත් කරපු ඒ අරමුණු නැවතත් සොයා යන එක නැවැත්තුවොතින් ඔබ සැනසීම උදා කරගන්න පටන් ගන්නවා. ඒක බලන් ඉන්න අයට පේන විදිය වැඩක් නැහැ. බලන් ඉන්න අයට හිතෙන්න පුළුවන් අයියෝ වැඩේ අතෑරලා දාලා වගේ පෙරදිලාද කොහේදයි, බය වෙලාද කොහේදයි.
එහෙම බලන් ඉන්න අයට එක එක ඒවා හිතෙන්න සහ කියන්න පුළුවන්. මොකද ඒගොල්ලන්ට ඕන නිතරම අනිත් අය අර්බුදය ඇතුලේ ඉන්නව දකින්නනේ. ඉතින් කාගේ හරි අර්බුදයක් නිමා වෙන එක, කොතනක හරි සාමයක් උදා වෙන එක බලන් ඉන්න බැරි අය ඉන්නවා. කවුරු හරි කෙනෙක් සාමය උදා කරගන්න තමන්ගේ පැත්තෙන් අතාරිනවා දැක්කොත් එහෙම ඉතින් පුදුම හිතේ අමාරුවක් දැනෙන අය ඉන්නවා. ඒ බාහිර පාර්ශව ගැන හිතන්න එපා. ඔබට ඕන නම් ඔබේ සැනසෙල්ල ඔබේ පැත්තෙන් ඔබ ඉන්ද්‍රිය සංවර කරගෙන අර අරමුණත් එක්ක දිගින් දිගටම ඇලෙන එකයි, දිගින් දිගටම ගැටෙන්න යන එකයි නවත්තලා දාන්න. ඒක තමයි පළවෙනි ක්‍රමය. දෙවෙනි ක්‍රමය තථාගතයන් වහන්සේ දේශනා කරනවා ඔබට යම්කිසි ආශ්‍රවයක් දුරු කරගන්න ඕන නම් ඔබ හැම එකක්ම නුවණින් විමසලා බලලා කරන කෙනෙක් වෙන්න. ඔකට කියන ප්‍රත්‍යවේක්ෂා කරන්න. දැන් අපිට සරලව ගමු. බුදුරජාණන් වහන්සේ මෙතනදී පෙන්නන්නේ සිව්පසය එක. ඒක කෑම එක. කෑම නිසා ආශ්‍රව හට ගන්නවනේ අපිට. ඊළඟට ගේ දොර ඉද කඩන් එක්කත් ආශ්‍රව හට ගන්නවනේ අපිට. ඊළඟට අපිට කෙලෙස් හට ගන්නවනේ බේත් හේත් ආදී ගිලම්පස ඒ ආදී දේවල් එක්ක. ඊළඟට ඇඳුම් පැළඳුම් එක්ක අපිට ආශ්‍රව හට ගන්නවනේ. ඒ කිව්වේ අපිට ඔය මූලික අපේ අවශ්‍යතා හතරත් එක්ක ගැට ගැහිච්ච තව තව අනුසාංගික කරුණු කාරණා හින්දා අපි දන්නේම නැතුව අපේ දරුණු කෙලෙස් හට ගන්නවා. මේ කාලේ නම් සාමාන්‍ය ගෘහස්ථයෙකුට වැඩිපුර කෙලෙස් හට ගන්න පුළුවන් ගේ දොර ඉඩ කඩන් මිල මුදල් ඒ වගේ දේවල් එකනේ. කැම එකක් නෑ කියන්න බෑ. ඇඳුම් පැළඳුම් හින්දා කෙලෙස් හටගන්නේ නෑ කියන්න බෑ. තියෙනවා. බුදුහාඳුරු දේශනා කරනවා මේ කරුණු හතර මත මොනවද? චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍යනේ. ආහාර, බේතෙත්, ඇඳුම් පැළඳුම්, ගේ දොරනේ. මේම නිසා තමයි මේ ලෝකේ ගොඩක් අය කුලල් කන්නේ. ගොඩක් අය අසතුටෙන් ඉන්නේ. ගොඩක් අය සැනසීම නැති කරගෙන ඉන්නේ. ගෙවල් දොරවල් ඉඳලා කොච්චර මිනිස්සු කපටි වෙලා තියේද? කොච්චර මිනිස්සු වංචා කරනවද? මොනතරම් මිනිස්සු හොර වැඩ කරනවද? මොනතරම් මිනිස්සු වංචනික වැඩ කරනවද? කොච්චර කෙලෙස්දනේ ගේ දොරින්ද? ලංකාවේ වැඩිපුරම තියෙන ඉඩම් නඩු. ලංකාවේ වැඩිපුරම තියෙන ඉඩම් නඩු. ඉඩම් නඩු උසාවි වල කඳු ගණන් ෆයිල් කොට ගැහිලා තියෙනවා. ඉවරයක් කරන්න බෑ. දැන් සමහර ඉඩම් නඩු තියෙනවා රණක මහත්තයා මේ. ඒවා තාත්තගේ ජීවිත කාලෙත් නඩුව කියලා පුතාගේ ජීවිත කාලෙනුත් 4න් 3ක් ඉවර වෙනකන් නඩුව කියනවා. ඉවර වෙන්නේ. ඒ කියන්නේ අර කීමටත් කියන්නේ නේද මිනිහෙකුට ඉවරෙටම ඉවර වෙන්න ඕන නම් මේ ඉඩම් නඩුවක පැටලෙන්න ඕන කියලා. නේද? ඉඩම් නඩුවක පැටලෙන්න ඕන මිනිහෙකුට ඉවර වෙන්න. ඒ කියන්නේ ඒක එච්චර ලොකු කෙලෙසයක්. සමහරු ඉන්නවා හැම බදාදම උසාවිය යන ෆයිල් එකකුත් ඉන්නේ ගහගෙන. ඒ කියන්නේ මායින් 4ටම නඩු දාගෙන. මිනිස්සු හරියට දුක් විඳිනවා. ඒවයි. මේ අනුන්ගේවට ආස වෙන්න කියලා. අනුන්ට අයිති දේ මං කොල්ල කන්න කියලා ගොඩක් අය තමන්ගේ දේට හතුරුකම් කරන්න ඇවිල්ලා ඒක බේර ගන්න උසාවි ගියපු අයට වඩා ලංකාවේ උසාවි වල තියෙන නඩු අනුන්ගේව තමන්ගේ කරගන්න කියලා. ඇත්තටම අනුන්ගේව තමන්ගේ කරගන්න මිනිහෙක් උසාවි ගාන ගිහිල්ලා කපටි විදියට වැඩ කරන කොච්චර නරක මිනිස්සෙක්ද? තමන්ගේ එක රැක ගන්න ඉතින් උසාවියට යන්න වෙනව නම් ඒක යන එක වෙනම දෙයක්. හැබැයි අනුන්ගේ දේවලුත් තමන්ගේ කරගන්න. ආහාර පාන නිසා කොච්චර රණ්ඩු සරුවල් තියෙනවද? කොච්චර ප්‍රශ්න තියෙනවද කෑම බීම නිසානේ. මට හරියට උයල දුන්නේ නැහැ, මට හරියට බෙදුවේ නැහැ නේද? වැඩිපුර බෙදන්නේ අරයට, වැඩිපුර දෙන්නේ රහට උයන්නේ අරයට උයනකොට ඔහොම කොච්චර මිනිස්සුන්ට කෑම හින්දා ප්‍රශ්න තියෙනවද? කෑම එක
ඇඳුම් එක්ක මොන තරම් මිනිස්සුන්ට ප්‍රශ්න තියෙනවදනේ. මට ඇඳුමක් අරන් දුන්නේ නැහැ කියලා ප්‍රශ්න පටන් ගන්නවානේ. ඊළඟට අරන් දීපු ඇඳුම එක හොඳ බ්‍රෑන්ඩ් එකක් නෙමෙයි කියලා ප්‍රශ්න පටන් ගන්නවා. කඩෙත් එක්ක ප්‍රශ්න පටන් ගන්නවා. ගාන එක්ක ප්‍රශ්න පටන් ගන්නවා. දැන් ඔබතුමල්ලා වගේ අය මේ රටවල් වලින් ගියාමනේ නෑදෑයින්ට එහෙම හිතවතුන්ට එහෙම දෙන තෑගි භෝග හින්දානේ සමහර වෙලාවට ඒ ගෙනියපු තෑගි භෝගවල ප්‍රමාණය වර්ගය ප්‍රයිස් එක ඔය ආදී කාරණා මතත් මිනිස්සුන්ගේ හිත නරක වෙනෝනේ. ඇවිල්ලා තියෙන ජපාන ඉඳලා මේ බේන්නද ගෙනාපු එකේ හැටි කිය මිනිස්සු ගොඩක් ප්‍රශ්න හදා ගන්නවානේ. ඒ කියන්නේ කෙලස්නේ. ඇඳුම් කෑලි මේ චොක්ලට් නේ. ඒ මොකක් හරි එකක්. එහෙනම් මිනිස්සු කැම බීම ඇඳුම් පැළඳුම් මේවා හින්දා ගොඩාක් ජීවිතේ ප්‍රශ්න ඇති කරගන්නවා. බුදුහාඳුරු දේශනා කරනවා ඔය තමන් පරිහරණය කරන ඔය 4 වර්ගයනේ. ඔයාට කියන සිව්පසය. සිහි කල්පනාවෙන් විමසලා බලන්න. ඇයි අපිට ඇඳුම්? ඇයි අපිට ඇඳුම්? මොකටද ඇඳුමක් මට ඕන? සීතස්ස පටිඝාතය. මේ කාලේ නම් නේද? ජපානේ හොඳ සීතලනේ. මේ කාලේ ඇඳුම් ඕන අපිට සීතට අඳින්න ඇඳුම්. සීතලෙන් බේරෙන්න තමයි මේ කාලේ ඇඳුමේ මූලිකම අවශ්‍යතාවයක් නේ. සීතස්ස පටිඝාතය. ඊළඟට සමය කෙනකොට උන්නස්ස පටිඝාතයනේ. ඌස්නෙන් බේරෙන්නත් අපිට සමහර ඇඳුම් ඇඳ ගන්න වෙනවානේ. ඌස්නෙන් ශරීරය රැක ගන්න ඇඳුම් ඇඳලා ඉන්නවා. දංශ මකස වාතා තපසිරින් සප සම්පස්සානම් පටිඝාතය. මැසි මදුරුවන්ගෙන් වාතයෙන් එහෙම දේවල් වලින් පාරිසරික කාරණා වලින් අපේ ශරීරයට වෙන්න පුළුවන් හානිය බේර ගන්නටත් ඇඳුම ඕන. අවසාන සෙම් ප්‍රධානයි යාවදේව හිරිකෝපීන පටිච්චාදනත්ත. විලිවසා ගන්න ඇඳුම් ඕන. ඇඳුම් ඕන ඔච්චරයි. ඔය කාරණා ටික සම්පූර්ණ වෙනවා නම් ඒක ඇඟ සීතලෙන් බේරෙනවා නම් ඇඟ රස්නෙන් බේරෙනවා නම් මැසි මදුරුවන්ගෙන් රැකෙනවා නම් ඇඟ බ්‍රෑන්ඩ් එක මොකක්ද මැටීරියල් එක මොකක්ද ඒකේ ප්‍රයිස් එක මොකක්ද කියන එක අපේ ක්ලාස් එක සම්බන්ධ ප්‍රශ්නයක් විතරයිනේ. අපේ පන්තිය සම්බන්ධ ප්‍රශ්නයක් විතරයි. අපි කොයි සමාජ තලයේ අයද අපි කොච්චර ලොකු මිනිස්සුද අපි කොච්චර පොෂ් මිනිස්සුද ඔය වගේ කතා විතරයි ඔය ඉතුරු කාරණා ටික. බුදුහාඳුරු දේශනා කරන ඔබේ ඇඳුම සම්බන්ධව අර්ථ හිතන්න. ඇයි ඔබ ඇඳුමක් අද? මොකක්ද ඒක තේරුම? ඒ තේරුම කල්පනා කරාම ඇඳුම් නිසා මාන්නේ හැදෙන්නෙත් නැහැ. හීනමාන්නේ හැදෙන්නේ. ඇඳුම් නිසා කොච්චර මිනිසුන්ට මාන්නේ තියෙද කොච්චර මිනිසුන්ට හීනමාන්නේ තියෙදනේ. තමන්ගේ ඇඳුම ඉහළම ඇඳුම කියලා හිතුවා මාන්නේ. මේ ඇඳුම් මම යන්නේ මේ කඩේට මේකෙන් තමයි ගන්නෙ. මේකේව විතරයි අඳින්නේ. ඊළඟට සමහර මිනිසුන්ට හීනමානනේ. අයියෝ අපේ ඇඳුම් වල හැටි බලන් දෙපැයි අර ගොල්ලෝ අඳින හැටි කිය හීනමානේ. හරියට මිනිස්සු දුක් විඳිනවා. කෙලස් නෙමෙයි ඔක්කොම. ඉතින් හරියට දුක් විඳිනවා. හැබැයි ඇඳුම් අඳින එකේ තේරුම වටහාගත්තු මනුස්සයට අවශ්‍ය කරන්නේ විලිබසා ගන්නයි සීතලෙන් උස්නෙන් පින්නෙන් බේරෙන්නයි මැසි මදුරුවන්ගෙන් ශරීර බේර ගන්නයි විතරයි ඇඳුමක් ඕන. ඉතුරු ඒවා ඒ තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් කරගන්න දේවල් විතරයි. ඉතුරු කාරණා තමන්ගේ ශක්ති ප්‍රමාණය. වියදම කොච්චර එකක්ද ඇඳුමට දාන්නේ තමන්ගේ. අර මූලික ටික සපුරනව නම් ප්‍රශ්න ඉවරයි. එතකොට කොච්චර ලොකු වටිනම ඇඳුමක් ඇඳත් එයාට මාන්නයක් ඇති වෙන්නේ දන්නවා මේකේ ගාන කීය වුණත් වෙන්නේ අර ටික විතරයි කියලා. එතකොට තමන් ගැන තමන්ගේ ඇඳුම් නිසා මාන්න තණ්හාවල් හැදෙන්නේ නැහැ. දන්නවා මොන විදියට ඇඳත් වෙන්නේ අච්චරයි. සීතලෙන් බේරෙනවා, උස්නෙන් බේරෙනවා, මැසි මදුරුවන්ගෙන් බේරෙනවා, විලි වැහෙනවා. ලාභ එකක් ඇඳත් වෙන්නේ මොකක්කින් ඇඳත් ඔච්චරයි. එතකොට හීනමානෙන්නෙත් නැහැ.
කෑම ගැනත් එහෙමයි. බුදුරජාණන් වහන්සේ දේශනා. කෑම ගැනත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ආහාර ඇයි ගන්න? මොකටද කෑම කන්නේ? සිහි කල්පනාවෙන් මෙනෙහි කරා. එතකොට ගොඩාක් කෑම නිසා ආශ්‍රව, කෙලෙස්, මාන, හීනමාන, තණ්හා, ක්‍රෝධ මොකක්වත් හටගන්නේ කන්නේ ඇයි කියලා තේරුම් ගත්තා. දැන් ඔයත් දානි දුන්නට පස්සේ අපි හැමදාම දානශාලාවේ වළඳින්න කලින් පාත්‍රයේ දිහා බලාගෙන වාක්‍යයක් කියනවනේ නේ. ඔබතුමාලා ඔය සමහර ලාවට දානි පිළිගන්නලා නේද? දකින්නෝනේ හාමුදුරුලා ගාතාවක් කියන. පටිසංකායෝනිසෝ පිණ්ඩපාතම් පටිසේවා. මේ තමයි නුවණින් විමසීම. මේ පිණ්ඩපාතය මොකටද? මේ ආහාරය මොකටද කන්නේ කියලා තමයි මේ මෙනෙහි කරන්නේ. පටිසංකායෝනිසෝ පිණ්ඩපාතම් පටිසේවාමි නේවදවාය න මදාය න මණ්ඩනාය න විභූෂනාය. ජවය වැඩි කරගන්නවත්, මදය වැඩි කරගන්නවත්, ඇඟ ලස්සන කරගන්නවත් ඔය එකකටවත් නෙමෙයි කෑම කන්නේ හාමුදුරු කෙනෙක්. යාව දේව ඉමස්ස කායස්ස ටිතියා. මේ කය පවත්වගෙන යනවා. ඒකයි ඒ ගාථාව කිය මතක් කරන්නේ. මේ කෑම එක කන්නේ මේ කය පවත්වගෙන යන්නේ. බ්‍රහ්මචර්යානුග්ගහය ගත කරන ජීවිතයට, බ්‍රහ්මචාරී ජීවිතයට අනුග්‍රහයක්. මේ කය පවත්වගෙන යන්න ඕන. බ්‍රහ්මචාරී වෙන්න නම් කය හයිය තියෙන්න ඕනේ. සීලාදී ගුණ රකින්නනේ. යාපනාය යැපෙන්න, ජීවත් වෙන්න ඕනේ. ඒක මෙනෙහි කරන හාමුදුරුවෝ තමන්ගේ පාත්‍රයට මොනවා ලැබුණත් වළඳනවා. මොනවා ලැබුණත් වළඳනවා. ඒකේ අරව නැද්ද, මේව නැද්ද, ඇයි මෙච්චර නැත්තේ, ඇයි අරව නැත්තේ කියලා කවදාවත් මේ දහම දන්න, කෑම කන්නේ ඇයි, දානේ වළඳින්නේ ඇයි කියලා නුවණින් මෙනෙහි කරන ආමුතුරු කෙනෙක් දායකයා ගෙනල්ලා දෙන දානේ ප්‍රශ්නයක් කරගන්නේ. වළඳිනවා ඒක. පින් දීලා කරුණාවෙන් දායකයාට පින් සිද්ධ වෙන්න ඕනි කියලා වළඳිනවා. මොකද දන්නවනේ මූලික අර්ථය. ජීවිතේ පවත්ව ගන්න. ලස්සන වෙන්නවත්, හැඩ වැඩ වෙන්නවත් එහෙම සිතුවිල්ලක වළඳිනවා නම් ඔන්න කේන්ති යනවනේ. කෝ මං සුදු වෙන්න මම මේවා කන්නේ කෝ ගෙනල්ලා නෑනේ. මගේ හැමේ රැලි අඩු වෙන්න මම මේවා කනවා කෝ කොච්චර කිව්වත් ගේන්නේ නෑනේ. රණ්ඩුනේ. කෙලස්නේ එතකොට. මං කන්නේ අර කඩේ පළතුරුමයි. මම කන්නේ මේ කඩේ දේවල්මයි. ඒ මුකුත්ම ප්‍රශ්න හටගන්නේ නෑ. මම කෑම කන්නේ ජීවත් වෙන්නයි කියන තේරුම තේරුම් ගත්තා. ඒ හින්දා හොඳට අවබෝධ කරගන්න මේ බුදුහාඳුරු දේශනා කළා තමන් පරිහරණය කරන, පරිභෝග කරන දේවල් නේ, භුක්ති විඳින, පරිහරණය කරගන්න දේවල්, පාවිච්චි කරන දේවල් ඇයි ඒක පාවිච්චි කරන්නේ කියලා හොඳට නුවණින් කල්පනා කරනවා නම් කෙනෙක් ගොඩාක් කෙලස් පාලනය වෙනවා. මේක නුවණින් හොඳට මෙනෙහි කරන්න ඕනේ. නුවණින් ප්‍රඥාවෙන් හොඳට මෙනෙහි කරන්න ඕනේ. ඇයි පන්සලක් අපිට? ඇයි අපිට ආවාසයක් ඕන? ඒකට ඔබතුමාලා කල්පනා ඇයි අපිට ගෙයක් ඕනේ? මොකටද අපිට ගෙයක්? ගෙයක් ඕන අපිට සීතෙන් උස්නෙන් පින්නෙන් බේරිලානේ, මැසි මතුරුවන්ගෙන් බේරිලා, සතා සීපාවගෙන් බේරිලා අපිට විවේකයෙන් ඉන්න. ඉතින් එය සම්පූර්ණ වෙනවා නම් එච්චරයි. ගොඩාක් මිනිස්සු 17 ණය වෙලා තියෙන්නේ. ඇත්තටම කිව්වොත් ඔය කියන දේවල් ටික සම්පූර්ණ කරගන්න හදපු ගෙවල් හින්දා නෙමෙයි. ගෙවල් හදනකොට තව ඒවා ඔළුවට ඇවිල්ලානේ. තව ඒවා ඔළුවට ඇවිල්ලා. එතකොට යාළුවෝන්ගේ ගෙවල් නේ. ඊට වඩා උඩට යන හැටි, ඊට වඩා ලස්සනේ, ඊළඟට මොඩර්න් හවුස් නේ. අලුත්ම කලාවට ගෙවල්. ඉතින් මේ විදියට ගත්තාම
විවිධ කාරණා මතින් මිනිස්සු අමාරුවේ වැටෙනවා. සල්ලි තියෙනම් ලෝකේ තියෙන ලස්සනම ගේ හරිය ඔබ හදාගන්න එක කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉතින් නිදා ගන්න වෙන්නේ එක කාමරයක. මොකද රැ එළි වෙනකන් කාමරෙන් කාමරයට ගිහිල්ලා නිදා ගන්න වෙන්නේ නැහැ. එක කාමරයකයි. තට්ටු 5ට හැදුවත් නිදාගන්නේ Taman එක කාමරයක. තව ගොඩක් අය ඉන්නවා නම් ඒක කමක් නැහැ. මම හදා ගන්න ඕනේ. අපි තේරුම් ගන්න ඕන ඇයි අපිට ගයක්? ඒකයි මේ මූලික අර්ථය. ඇයි අපිට ගයක්? ඇයි මට කුටියක් ඕන? ඇයි මට ආවාසයක් ඕන? ඒක තේරුම් ගත්තම හරිම සැනසille අපිට ජීවත් වෙන්න පුළුවන්. අඩුම ඔය දේවල් නිසා හීනමානේ ඇවිල්ලා විඳවන එක නවත්ත ගන්න පුළුවන් නේ. තමන්ගේ ගේ දොරින්ද අධිමාන්නකින් දඟලන එක නවත්ත ගන්න පුළුවන්. ඊළඟට වෛරේ ක්‍රෝධේ හදාගෙනනේ රණ්ඩු කර කර නටන එක නවත්ත ගන්න පුළුවන්. ගොඩාක් නරක දේවල් අපිට පාලනය කරගන්න සත්‍ය වශයෙන්ම මේවා සිහිනුවණින් හොඳට මෙනෙහි කරලා පරිහරණය කරනවා නම් ලොකු උපකාරයක් අපිට. ගොඩක් අය නිතර අහනවනේ අපිට හිත හදා ගන්න ඕන, හිත පාලනය කර, මේ තමයි ක්‍රම. තමන්ගේ ආශ්‍රව ධර්ම නිසා තමන් විඳවනවා නම් මේ තමයි භාග්‍යවතුන් වහන්සේ වදාළ ක්‍රමවේද. මෙන්න මේ විදියට හිතුවොත්, මේ විදියට කටයුතු කරොත් බේරිලා යන්න පුළුවන්. දැන් ක්‍රම දෙකයි. පළවෙනි ක්‍රමය ඔබ ඉගෙන ගත්තා. පළවෙනි ක්‍රමය තමයි ඉන්ද්‍රිය සංවර කරලා ආවේග ටික පාලනය කරගන්න. දෙවෙනි ක්‍රමය තමයි පරිහරණය කරන දේවල් සිහි කල්පනාවෙන් නුවණින් විමසලා බලලා පරිහරණය කරලා ආවේග පාලනය කරගන්න. තුන්වෙනි එක තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අදිවාසනා පහතබ්බ. අදිවාසනා කියලා කිව්වේ මොකද්ද? ඉවසීමෙන්, අදිවාසනයෙන් නේ. ඉවසීමෙන් දුරු කරගන්න දේවල්. සමහර ආවේග දුරු කරගන්න අපි ඉවසන්න ඕන. අපේ පැත්තේ දැඩි ලෙස ඉවසගත්තොත් සමහර කෙලෙස් ධර්මවලට දිගින් දිගටම පැවැත්මක් නැහැ. අපේ ඉවසීම බිඳවට ගත්තු ගමන්, අපේ ඉවසීම නැති කරගත්තු ගමන් තිබුණු රාගය දෝරේ ගලාගෙන යන්න පටන් ගන්නවා. නැති රාගය ඇති වෙන්න පටන් ගන්නවා. අපේ ඉවසීම බිඳවට ගත්තු ගමන් තියෙන තරහ, ක්‍රෝධේ, වෛරය ඉතුරුලා යන්න පටන් ගන්නවා. අපි ඉවසීම හදාගත්තු ගමන් ඒ තියෙන එකත් පාලනය වෙලා අලුත් ආවේග, අලුත් තරහවල්, අලුත් ක්‍රෝධය, අලුතින් වෛරය උපදින එක නවතිනවා. ඒ කියන්නේ අපේ ඉවසීම බිඳවට ගන්නවා කියන්නේ ඇත්තටම කිව්වොත් අර අපිට හතුරුකම් කරන එක්කෙනාට ජීවය දෙනවා වගේ. අපේ ඉවසීම නැති කරගෙන අපි වාක්‍යකින් හරි එයාට පෙරලා ප්‍රතිචාර දක්වන්න යනකොට එයා ආයෙත් ඇවිස්සලා එනවනේ. ආයෙත් ඇවිස්සලා එනවා. ඒකෙන් කියන්නේ වැරද්දක් පෙන්වලා දෙන්න එපා. අවවාදයක් කරන්න එපා. මග පෙන්වීමක් කරන්න එපා නෙමෙයි. ඔය වෛරක්කාරකම් හදාගෙන තරහෙන් පුපුර හිතේ බැඳගෙන වෛරය, තරහ, ක්‍රෝධේ ඒ කටයුතු කිරීම ගැන මේ කියන්නේ. ඒ කියන්නේ අපි අපේ ඉවසීම ඉවසන්න ඕන තරහ විතරක් නෙමෙයි. ආසාව ඉවසන්න ඕන නේ. තරහ ඉවසන්න ඕන. මේ හැමදේම ඉවස ගන්න ඕන. හැම ආවේගයක්ම, හැම සිතුවිල්ලක්ම අපි ඉවස ගන්න ඕන. ඉවසගෙන ඉන්නකොට ඒව දුර වෙලා යනවා. කාලයක් සමහර දේවල් ඉවසගෙන හිටියට පස්සේදී මේ මනස ඊට පස්සේ ඒක ඉල්ලන්නේ නැතුව යනවා. උදාහරණයක් කිව්වොත් සරලව කාට හරි දියවැඩියාව තියෙනවා කියලා හිතමු. ටිකටම කෙනෙක් දැඩි ඉවසීමකින් කොච්චර ආසහිතුණත් පැණි රස කියලා කිසිම දෙයක්, අඩුම පැණි රස සහිත රසකාරකයක්වත්
යොදලා කෑම කන්න නැත්තම් බීම වර්ග පාවිච්චි කරන්නේ නැතුව දිගටම ඉවසන් හිටියා. ඊළඟට ශරීරය ඉගෙන ගන්න පටන් ගන්නවා. මෙයාගෙන් මේක ඉල්ලලා වැඩක් නැහැ කියලා. එතකොට ඉබේම ඇඟෙන්ම ඒ ඉල්ලීම නවත. හිත දිගටම ඉල්ලන දේ දිගටම ප්‍රතික්ෂේප කරොත් ශරීරය දැනගන්නවා මෙයා මේකට කිසිම සහයක් දෙන්නේ නැහැ කියලා. ඒ අපේ දැඩි ඉවසීම හින්දා අර තියෙන ආවේගය නැති වෙනවා. දැන් අපේ ඉවසිල්ල කියලා අපි කරන්නේ මෙහිමයි. දැන් දොස්තර කියනවා ඔයා මේ සීනි සහිත දේවල් කන්න එපා. ඔයාට හොඳ නෑ ඕක කියලා. අපි ඊළඟට සීනි නැති වෙන පැණි රහ හොයනවා. වෙන පැණි රහ. ඉතින් සීනි හැන්දක් දාලා බොන මිනිහා තඩි කිතුල් හකුරු කුට්ටියක් එක්ක ඊළඟට තේ බොන්න පටන් ගන්නවා. ඒ කිතුල් හකුරු කුට්ටියේ තියෙන අයිට වැඩි සීනි. ඉතින් දොස්තර ගාවට ඊළඟ මාසේ ගියාම සීනි වැඩි. එහෙනම් දොස්තර අහන ඔයා පාලනය කරේ නැද්ද? පාලනය කළා. සීනි පොඩ්ඩක්වත් කෑවේ නැහැ. හැබැයි ඒ සීනි නොකෑවට ඒ සීනි වර්ධනය වෙන ඒවා කාලා තියෙනවා. ඒ රසය වෙන විදියකට අරන් තියෙනවා. සීනි විදියට අරන් නැහැ. එතකොට ඔබට යමක් ප්‍රතික්ෂේප කරන්න ඕන නම් ඒක කොන්දේසි විරහිතව ඒක කරන්නේ නැහැ කියන තැනටම එන්න ඕන. ඒක ඉවසනවා කියන්නේ. කොච්චර ඕන වුණත් ඒක දෙන්නේ නැහැ කියන තැනට. අන්න එතකොට ටික අර ආවේගෙ දුර වෙලා යනවා. දැන් එහෙම දුෂ්කරව පුහුණු කරලා තාම අමාරුයි මට දැන් සීනි සහිත දෙයක් කන එක. කිතාම දුෂ්කරයි. ඒ මොකද හේතුව අර ඇඟ විසින් ඒක දිගටම දැන් ප්‍රතික්ෂේප කරනවා. මොකද මුලින් හිතින් ප්‍රතික්ෂේප කළා ඉවසගත්තම ඒක ඇඟෙනුත් ඒක අප්‍රසන්නයි. චුට්ටක් කනකොට අප්පිරිය හිතෙන්න ගන්නවා. ඒ ඇයි? ඒක අර හිතින් දුරු කරගත්තම ඒ පිළිබඳව තියෙන හැඟීම ආසාව ඕනකම ඒක ඇඟටත් ඕන වෙන්නේ. ඒක අදිවාසනයෙන් දුරු කරනවා කියන්නේ. ඉවසීමෙන් අපේ ආශ්‍රව දුරු කරනවා කියන්නේ ඒකට. ඉවසීමෙන්. ඒකෙන් කියන්නේ මම පැණි රස තියෙන මොකක්වත් දැන් කන්නෙම නැහැ කියලා. ඉඳලා හිටලා භුක්ති විඳින වෙලාවල් තියෙනවානේ. වෙන දෙයක් නැත්තම් වළඳින්න තියෙන ඒ දේ නම් ඒක වළඳිනවානේ. මොකද බඩගින්න ඉන්නවට වඩා ඒක හොඳයි. ශරීරය පහත්ව ගන්න ඕනේ. හැබැයි මට ඔබට කියලා දෙන්න ඕන අපේ සමහර දේවල් දීර්ඝ කාලයක් ඉවසුවම ඊළඟට ඒ ඉවස ගන්නට වෙච්ච දේ වෙනුවෙන් කිසිම ඉවසීමක් කරන්න නැතුව අපිට ඒ දේත් එක්ක පවතින්න පුළුවන්. කොච්චර තිබුණත් කණ්ඩායි දෙන්නේ. කොච්චර ලැබුණත් එය පරිහරණය කරන්න හිතෙන්නේ. ඒ මොකද දිගටම ප්‍රතික්ෂේප කිරීම, දිගටම ඉවසාගෙන දරාගෙන ඉඳීම නිසා ඒක හිතින් විතරක් නෙමෙයි ශරීරෙනුත් එය ඉල්ලීම නවත්තලා තියෙනවා. මත් වතුර මත්ද්‍රව්‍ය වලින් ගැලවෙන්න බෑ කියලා හිතන් ඉන්න අයටත් මම යෝජනා කරනවා හිතට පුහුණු කරන්න නෑ. බොන්නෙම නෑ. දෙසැම්බර් 31 නෙමෙයි තව 31 ඒවා 500ක් ආවත් බොන්නෙම නෑ කියලා තීරණයක් ගන්නකො. හිතට දිගටම ඒක පුරුදු කරන්න. ඔය අතාරින්න බෑ අයින් කරන්න බෑ කියලා කියන ඒවා ඔක්කොම කතන්දර විතරයි කියලා එතකොට තේරෙයි. ඕන හිත ඉවසන්න ඕන. ඉවසීම ප්‍රගුණ කරෝතින් එය දකිද්දී එන ඒ ආශාව මූලික වෙච්ච ආවේගය පාලනය කරෝතින් අවස්ථා ගණනාවක් එක ඒ විදිහට ඉවසීමෙන් අතාරිනකොට ඉබේම નિરાයාසයෙන්ම ගතෙන් සිතෙන් දෙකෙන්ම ඔබට අනුග්‍රහ කරන්න පටන් ගන්නවා. ඒක ප්‍රතික්ෂේප කළ දාලින්න ඕන දෙයක් එහෙමයි. ඕනම දෙයක් එහෙමයි. අදිවාසනා පහතබ්බ ඉවසීමෙන් දුරු කිරීම කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ ඒකයි.
ඒක තමයි තුන්වෙනි ක්‍රමය. තුන්වෙනි ක්‍රමය. හතරවෙනි ක්‍රමය තථාගතයන් වහන්සේ දේශනා කරනවා වැලකීමෙන් නැත්නම් පරිවර්ජනා පහතබ්බ. පරිවර්ජනා පහතබ්බ කියලා කිව්වේ මොකද්ද? වැලකීමෙන් නේ? වැලකීමෙන් ප්‍රහීන කිරීම. දැන් මෙතන වැලකීමෙන් කිව්වේ දැන් අපේ හිත හදාගන්න බාධක වෙන තැන් තියෙනවා. එතෙන්ට යන්න හිත අවුල් වෙනවා. අනේ යන්නේක වළක්ව ගන්න. ඒ දේ ගැන හොයන්න හිත අවුල් වෙනවා. හොයන එක නවත්තනවා. ඒ දේ ස්පර්ශ කරන්න හිත අවුල් වෙනවා. අන්න එතනින් වළකිනවා. ඔකට කියන්නේ තමන්ගේ අරමුණට අගෝචර දෙයින් වළකිනවා. තමන්ගේ හිත හදාගන්න අගෝචර දේවල් තියෙනවා නම් ඒවයින් වළකින්න ඕන. හරියට ලෙඩකින් බේරෙනවා වගේනේ. දොස්තර මහතුරුලා කියනවා, දොස්තර නෝනලා කියනවා, ඔයාට මේක කැප නැහැ. මේක කැප නැහැ. මේ බේත් බොන ගමන් මේක කෑවොත්, මේක බිව්වොත්, මේම ඇසුරුනොත් ඔයාට මේක අගෝචරයි. ඔයාට මේක ප්‍රත්‍ය වෙන්නේ නැහැ. අකපයි. සුදුසුයි. අන්නේ අකප දේ අඳුන ගන්න. ඒකෙන් වළකින්න ඕන. අගෝචර දේ අඳුන ගන්න ඕන. ඒකෙන් වළකින්න ඕන. අවැඩ වෙන දේ අඳුන ගන්න ඕන. ඒකෙන් වළකින්න ඕන. බලන්න කොච්චර ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්ද මේව තේරුම් ගන්නවා. Taman සිහි කල්පනාවෙන් අඳුන ගන්නවා මගේ ගමනට අවැඩක් වෙන්නේ කොයි જાතියේ මිනිස්සු ඇසුරු කරොත්. හරියටම අඳුන ගත්තට පස්සේ ඒ පුද්ගලව ඇසුරු කිරීම නැවැත්තුවොත් තමන්ගේ දියුණුව තමන්ගේ සාර්ථකත්වය එතනින් ලැබෙනවා. මගේ අරමුණට කොයි තැන්වල නොයා ඉන්න එකද හොඳ? කොයි තැන්වල නොගිහින් ඉන්න එකද හොඳ? කොයි තැන්වලද මං ගැවසෙන්න හොඳ නැත්තේ? අන්න එතනින් වැළකුණොත් රැකවරණේ හම්බ වෙනවා. රැකවරණේ හම්බ වෙනවා. කිය අගෝචර තැනින්, අගෝචර දෙයින්, අගෝචර අරමුණෙන් නේ. අකැපදේ කියන්නේ අකැපදේ අපිට කැප නැති, කැපසරුප් නැති, අපට සුදුසු නැති, ගැළපෙන්නේ නැති, අපේ අරමුණට උදව්වක් නොවන, අපේ අරමුණට අනුග්‍රහයක් නොවන, අපේ අරමුණට කරදරයක් වෙන, අපේ ඉලක්කය සපුරා ගන්න යන ගමනට අපිට පාඩුවක් වෙන, බාධාවක් වෙන අන්න ඒ තැන්වලිනුයි, දේවල් වලිනුයි, පුද්ගලයන්ගෙනුයි පුළුවන් තරම් අයින් වෙලා ඉන්න ඕන. ඒකට කියන්නේ පරිවර්ජනා පහත. වර්ජනය කිරීම. වර්ජනය කරන්න ඕන. යම් තැනකට ගියාම ඔළුව අවුල් වෙනවා නම් ඉතින් තුනක් ගිහින් ඉන්න. එතකොට ඔළුව අවුල් වෙන්නේ නැහැ. යම් දෙයක් බලනකොට ඔළුව අවුල් වෙනවා නම් නොබලා ඉන්න. ඒක වර්ජනය කළා. මම බලන්නේ. යම් දෙයක් අහන් ඉඳ ගියාම ඔළුව නරක් වෙනවා නම් අහන්නේ. එච්චරයි. මං අහන්නේ ඒක. දැන් මං ටික ලංකාවේ ප්‍රවෘත්ති අහන එක නවත්තලා. ඔළුව නරක් වෙනවා. අයියෝ අපේ රට කියලා හිතෙනවා. අනේ අපේ අහිංසක මිනිස්සු කියලා හිතෙනවා. ඒව අහනකොට එතකොට අර තරහ එන එක නවතිනවනේ. දවසේ ප්‍රවෘත්ති ඇහුවේ නැත්තම් සමහර දවස්වලට තරහ එන්නෙම නැහැ. ප්‍රවෘත්ති ඇහුවද තරහ එනවා. ඇයි මේ මිනිස්සුන්ට මේම කරන්නේ කියලා හිතෙනවනේ. පවුනේ මේ මිනිස්සු කියලා හිතෙනවා. එතකොට එහෙම හැසිරෙන්නේ එහෙම කරන මිනිස්සු ගැන තරහ එනවා. ඉතින් බුදුහාඳුරෝ කියපු විදියට ඉන්න වැරෙන්න වෙන කරන දෙයක් නැහැ. ඒ අරමුණු ඒව ආන්න නැතුව ඉන්නවා. ඒවා බලන්න නැතුව ඉන්නවනේ. එතකොට අඩුම දවසේ අපේ වෙන කටයුත්තක් හරි කරගන්න පුළුවන්. ඒ නිසා මම ඔබට සිහිපත් කරනවා ප්‍රවෘත්ති නොබල ඉන්න නෙවෙයි ඔක්කොම ඉවර කරලා දානකන් දන්නේ නැතුව තියෙයි. ප්‍රවෘත්ති නොබල ඉන්න එපා ප්‍රවෘත්ති බලන්න. හැබැයි මම මේ ඔබට උදාහරණයකට කිව්වේ සමහර දේවල් දිගින් දිගටම බලන්න අහන්න ඒ තැන්වල යන්න ගැවසෙන්න
ඒ තැන්වල ගිහිලා රස්තියාදු වෙවි ඉන්න ලෙඩමයි වැටෙන්නේ. ප්‍රශ්නමයි එන්නේ. දුක් කරදරමයි වැඩි වෙන්නේ. අසහනයමයි වැඩි වෙන්නේ. ඒ හින්දා මා ඔබට මෙත් සිතින් යෝජනා කරනවා. ඔබට ඇත්තටම ඔබේ ආශ්‍රව දුරු කරගන්න ඕන නම් පරිවර්ජන වර්ජනය කරන කෙනෙක්. ඒ ඔබව ව්‍යාකූල කරන, ඔබව අර්බුදයට ලක් කරන, ඔබට ප්‍රශ්න ඇති කරන, ඔබව අසහනයට පත් කරන ඒ වගේ අරමුණු වලින් ඔබ පුළුවන් තරම් වලකින්න. ඒකනේ පුංචි කාලේ ඉඳලා ළමයෙකුට කැපදේ අකැපදේ කියලා දෙන්න කියන්නේ. ගෝචර දේ අගෝචර දේ කියලා දෙන්න කියන්නේ. යුතු දේ අයුතු දේ කියලා දෙන්න කියන්නේ. සුදුසු තැන නුසුදුසු තැන කියලා දෙන්න කියන්නේ. පෞකාරයා පාප මිත්‍රයා කල්යාණ මිත්‍රයා කියලා දෙන්න කියන්නේ ඇයි? මෙන්න මේ ප්‍රශ්නේ හින්දා. මොකද කෙනෙක් තේරුම් ගත්තේ නැතුව ගිහිල්ලා අනවශ්‍ය තැන්වල හැසිරෙන්න ගියාම, ඇසුරු කරන්න ගියාම, කටයුතු කරන්න ගියාම, එකට ඉන්න ගියාම දන්නේම නෑ අලුත් ප්‍රශ්න හට ගන්නවා. තියෙන ප්‍රශ්න වැඩි වෙනවා. ආශ්‍රවයන් දුරු කර ගන්නට නම් පරිවර්ජනා පුළුවන් තරම් ඔබට කරදරකාරී අරමුණු මගාරින්න. සමහර කාල තියෙනවා දිය යටින් පීනන්න. ඔය හුස්ම ගන්න විතරක් පොඩ්ඩක් ඉඳලා හිටලා උඩට එන්න. පුළුවන් තරම් දිය යටින් පීනගෙන තමන්ගේ ගමන යන්න. ගමන නවත්තන්න එපා. හැබැයි ඕනවට වඩා තමන් උඩින් පීනගෙන යන බව හැමෝම දකින්න ඕනේ. තමන් ඉස්සරහට යන බව. තමන්ගේ ගමන යන්න. අනවශ්‍ය තැන්වල ඕනවට වඩා දැවටෙන්නයි, ගැවසෙන්නයි, පෙනී හිටින්නයි වට ගියාම කරදරයි. අපේ ගමනට කරදරයි. අපේ අරමුණට බාධායි. අපේ ඉලක්කවලට බාධායි. සීමාවක් නැති සම්බන්ධකම් කොහොමත් බාධායි. ඒවා කැප වෙන්නේ නැහැ, ගෝචර වෙන්නේ නැහැ. කොහොමත් ඉතින් කඟ වේනනේ වේගවත්ම නේද? කඟ වේන වේගවත්ම මොකද? රංචු නැහැ. රංචු නැති නිසා කඟ වේන හරි වේගවත් සතෙක්. ඒ කියන්නේ කඟ වේනා වගේ කියන්නේ. කඟ වේනා වගේ. මොකද එයාට සම්බන්ධකම් නැහැ. ඒ ගමන වේගවත්. ඉලක්කයට යන්නේ. දැන් ක්‍රම 4යිනේ. ක්‍රම 4ක් ඉගෙන ගන්න. පස්වෙනි ක්‍රමය භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා විනෝදනා පහතබ්බ හැරලන්න කියලා. ඒ කිව්වේ කාම විතර්කයක් ආව කියමුකෝ. අරමුණක් නිසා කාමාසාවක් ඇති වුණා. ඒක නුවණින් බලලා ඒ වෙලාවෙම අතහැරලා දාන්න. ව්‍යාපාද විතර්කයක් කාට හරි ගන්න ඕනේ, බනින්න ඕනේ, දෙකක් කියන්න ඕනේ කියලා ඔය හැසංවර වෙන්නෙත් නැහැ. නොබල ඉඳ හිතෙන්නෙත් නැහැ. ඒ තැන්වල නොගිහින් ඉඳ හිතෙන්නෙත් නැහැ. යන්නමයි හිතෙන්නේ. ඔහොම ඉල්ලා සිතුවිල්ලක් එනවා කියලා හිතන්නකෝ. ඒ වෙලාවට ආපු ගමන් ඒක හොඳට කල්පනා කරලා එතෙන්දි ඉවර කරගන්න ඕනේ. අතහැරලා දාන්න කියලා කියන්නේ. ඒ සිතුවිල්ල ආවම ඒ සිතුවිල්ල අතහැරලා දාන්න. විනෝදනය කියන්නේ ඒකට. විනෝද වෙනවා කියන එක නෙමෙයි. විනෝදනා කියන්නේ අතහැරීම. අතහැරලා දාන්න. හැරලීමෙන් ඒකේ කාමය එනවා ඒකට තව අනුබල දෙන්නේ නැතුව ඒක තේරුම් අරගෙන ඒක පාලනය කරනවා. අතහැරලා දාන්න. ඒ සිතුවිල්ල මං අතාරිනවා. මං ඒකේ යන්නේ නැහැ. ඒකේ දිගටම ගියොත් මට ප්‍රශ්නයක්. තරහ එනවනේ කියපු කතා මතක් වෙනකොට සමහරුනේ කරපු වැඩ මතක් වෙනකොට තරහ එනවා. හැසිරිච්ච විදිය මතක් වෙනකොට තරහ එනවා. රවට්ටපු ඇටි, බොරු කියපු ඇටි, කට්ටකම් කරපු ඇටි තරහ එනවා. ආවම බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ හොඳට තේරුම් ගන්නේ තරහෙන් අවැඩක් මිසක වැඩක් වෙන්නේ නැහැ අපිට.
තරහෙන් වෛරෙන් ක්‍රෝධෙන් නරකක් මිසක හොඳක් වෙන්නේ අපිට. ඒ හින්දා ඒක අතෑරලා දානවා, දුරු කරනවා. මම ඒක අතාරිනවා. ඒක වැඩන්නේ. මම අතෑරලා දානවා. මගේ පැත්තෙන් අතාරිනවා. අතෑරලා දානවා නම් දුරුලනවා නම් තව දුරටත් අර ආශ්‍රවයට අර ආවේගයට ගමනක් නැහැ. ගමනක් නැහැ. ඒකට පවතින්න බෑ තව දුරටත්. හොඳ ක්‍රමයක්. එන එක නවත්ත ගන්න තමයි මුලින් දේශනා කරන්නේ නේ. එන එක ඇති වෙන එක නවත්ත ගන්න බැරි වුණොත් ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඇති වෙච්ච ආවේගය අඳුනගෙන ඒ ආවේගය දුරු කරගන්න. දුරුලන්න. ඒක බැහැර කරන්න. හරියට අපි ලස්සනට සූදානම් වුණාට පස්සේ එළියට බහිනකොටම කුරුල්ලෙක් කපුටෙක් ඒ ඇඳුමට මල මුත්‍රා හෙළුවොත් මොකද කරන්නේ අපි? වහා මේක අයින් කරලා දානවනේ. ඒ ඇඳුම ඇඳන් අපි යන්නේ නැහනේ සභාවක් මැදට. වහාම අයින් කරලා දාන. දුවල ගිහිල්ලා වෙන ඇඳුමක් මාරු කරගන්න. ඒ වගේ අර වැනි අයහපත් සිතුවිල්ලක් හිතට ආපු ගමන් ඒක දකින්න ඕනේ. ඒක අඳුන ගන්න ඕනේ. අඳුරගෙන ඒක අයින් කරලා දානවා. ඒක දුරු කරලා දානවා. ඒක අතෑරලා දානවා. නෑ ඕන්නේ. අතෑරලා දානවා. අන්න ඒකට කියනවා විනෝදනා පහතබ්බ. දුරලීමෙන් හැරදැමීමෙන් ඔබ ආශ්‍රවයන් දුරු කිරීම ප්‍රහීන. අන්තිම එක තථාගතයන් වහන්සේ දේශනා කරනවා භාවනා පහතබ්බ. ඒකවේ මම ගැන බාහිරය ගැනනේ සමස්තය ගැන අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෙස ගැඹුරු නුවණින් මෙනෙහි කරන කෙනෙකු බවට පත්වීම. ගැඹුරු නුවණින් අජත්තං වාකායි බහිද්ධා වාකායනේ. තමන් ගැනත් අනුන් ගැනත් තම සිත තුළ උපදින ධර්ම ගැනත් අන් අයගේ සිත තුළ උපදින ධර්ම ගැනත් ඇත්ති සැටියෙන්ම මෙනෙහි කිරීම. මේ ඕනම ධර්මයක් හේතුම් පටිච්ච සම්භූතං හේතු නිසාමයි මේවා හටගත්තේ. මේවා පවතින්නේ හේතු තියනකන් විතරමයි. ඒ හේතු වෙනස් වෙන මොහොතක් පාසා මේ ඵලය ලෙස තියෙන දෙයක් වෙනස් වෙනවා. ඒ හේතු ඉවර වුණාට පස්සේ මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා තියාගන්න බෑ. මට තියාගන්නත් බෑ. අනිත් එක්කෙනාට තියාගන්නත් බෑ. මෙය වාය වෙනස් වෙනවමයිනේ. විනාශ වෙනවමයි. වාය ධම්මා සංඛාරානේ. හටගත්තු හැම සංස්කාර ධර්මයක්ම හේතු නිසා හටගත්තු හැම දෙයක්ම හැම කෙනෙක්ම අනිත්‍යතාවයට යනවමයි වෙනස් වෙනවමයි. ඒ කිසිවක් මගේ කරගන්න මම කරගන්න සදාකාලික තියාගන්න බැහැමයි කියලා නුවණින් වැඩුවොත් භාවනාමය වශයෙන් වැඩුවොත් මෙනෙහි කරොත් ආශ්‍රවයන් සම්පූර්ණයෙන්ම දුර වෙලා යනවා. ඒ විදර්ශනාව වඩන කෙනාගේ ආශ්‍රවයන් වෛරය, ක්‍රෝධය, තරහව, ආසාව, ඊර්ෂ්‍යාව එහෙම සම්‍යක් ප්‍රඥාවෙන් දකිනකොටනේ සම්පූර්ණයෙන්ම දුර වෙලා යනවා. සරලව මෙච්චරයි. ඔබතුමයි මමයි අතර කෝන්තරයක් තියෙනවා කියලා. මට ඔබතුමා දකින වාරයක් පාසා මෙනෙහි කරන්නට ශක්තිය අදාගත්තොත් අනේ මේ මනුස්සයා ලෙඩ වෙන කෙනෙක්. මේ මනුස්සයා මැරෙන කෙනෙක්. මේ මනුස්සයාට කවදාවත් එයාගේ ශරීරය සදාකාලිකව තියාගන්න බෑ. මම හිතනවා ඊළඟට මම ගැන. මමත් ලෙඩ වෙන කෙනෙක්. මාත් වයසට යන කෙනෙක්. මමත් මැරෙන කෙනෙක්. මට මගේ හිතවත් තියාගන්න බෑ. මගේ ඇඟවත් එක දවස් දෙකක් මට ඕන විදියට තියාගන්න බෑ. මම ආසයි සෙම සොටු මල මුත්‍රා ආදී දේවල් මගේ ශරීරයෙන් නැත්තම්
එහෙම අපිරිසිදු දේවල් නැත්තම් මගේ හිත මගේ ඇඟ දහඩියෙන් සෙමසොටු වලින් වෙනත් නව දොරකින් ගලා යන අපවිත්‍ර දෙයින් එහෙම අපිරිසිදු නොවෙනවනම් ඒත් මට ඔය එකක්වත් කරන්න පුළුවන්ද? බෑ. ඔය එකක්වත් නවත්තන්න බෑනේ. එකක්වත් නවත්තන්න බෑ. අපි කාටවත් මේ ශරීරය අපිට ඕන විදියටවත් තියාගන්න බෑ. ඉතින් මම මොකටද රණ්ඩු වෙන්නේ? ඔබතුමාට තියෙන්නෙත් ඒ වගේ කයක්, මට තියෙන්නෙත් ඒ වගේ කයක්. ඇයි අපිට හොඳින් කතා කරන්න බැරි? ඇයි අපි මරා ගන්න? ඇයි අපි රණ්ඩු සරුවල් වෙන්නේ? මොකද අපි කාටත් මේ කය එක පැයක් එක දවසක් අපිට ඕන විදිහට තියාගන්න බෑ. ඒක යථාර්ථය. ඒ යථාර්ථය දකින අය වෛර තියන් යන්නේ නැහැ. ක්‍රෝධ තියන් යන්නේ නැහැ. ඊර්ෂ්‍යාව තියන් යන්නේ නැහැ. ඒවා තෑරලා දානවා. අනුකම්පා කරනවා. අනේ පව් මේ මිනිස්සයා කියලා හිතනවා. එහෙම හිතනවා. අනේ පව් මේ මිනිස්සයා කියලා. ධර්මේ තේරෙන්නේ නැති අය වෛරයෙන්, ක්‍රෝධයෙන්, තරහෙන්, තණ්හාවෙන් උම්මතු වෙලා, වියරු වෙලා වැඩ කරනවා. භාවනා වඩන අයගේ තියෙන දියුණුව තමයි සැබෑවටම භාවනාව වැඩුණා නම් එයාගේ වෛරය අඩු වෙයි. ක්‍රෝධය අඩු වෙයි. ඊර්ෂ්‍යාව අඩු වෙයි. උග්‍ර තණ්හාව අඩු වෙලා යයි. වියරු තෘෂ්ණාව නැති වෙනවා ටික ටික. ඒකයි මා ඔබට මෙත් සිතින් යෝජනා කරන්නේ. මේ ක්‍රම ටික හරියට පුහුණු කරගත්තොත් නේ. ක්‍රම අපි කතා කරා හරියටම 6ක් නේ. ක්‍රම 6ක්. මේ ක්‍රම 6 පුහුණු කරගත්තොත් බය වෙන්න දෙයක් නැහැ. ඕනම ක්ලේශයක් දුරු කරගන්න පුළුවන්. ඕනම ආවේගයක් පාලනය කරගන්න පුළුවන්. ඕනම ආශ්‍රවයක් දුරු කරගන්න පුළුවන්. අද ඉගෙන ගත්තේ ආසව සූත්‍රය. අංගුත්තර චක්ක නිපාතේ. 6 වෙනි නිපාතේනේ. 6 වෙනි නිපාතේ තමයි මේ උතුම් වූ දේශනාව අපට දැක ගන්නට ලැබෙන්නේ. ඉතින් වටින සූත්‍රයක් ඇසුරු කරගෙන මෙලොව ජීවිතය, පරලොව ජීවිතය යහපත් කරගන්නට දේවල් ඉගෙන ගත්තා. ඉතින් අද ඔබතුමා පැයක් පමණ වෙලා බොහෝම ශ්‍රද්ධාවෙන් නේ අඛණ්ඩව පැයේම වැඳගෙන බණ ඇහිමනේ. ඔබතුමා පුහුණු වෙලා තියෙනවා දැන් බණ අහනකොට වැඳගෙන බණ අහන්නනේ. තාම ශ්‍රද්ධාවෙන් මේ පැය පුරාම වැඳගෙන බොහෝම ශ්‍රද්ධාවෙන් තථාගතයන් වහන්සේගේ ධර්මය ගැන ගෞරවයෙන් පැයක් පමණ වෙලා සද්ධර්මයේ ශ්‍රවණය කළා. මේ රැස් කරගත් පින් කුසල් අනුමෝදන් කරමු දෙවියන්ට. දෙවියන්ගේ ආශිර්වාදය, ආරක්ෂාව, බැල්ම ශක්තිය ඔබතුමාගේ ආදරණීය අම්මා මුළු දිවයිනටම සාම විනිසුරු WM ශාන්තිලතා මාතාවට සියලු දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා. කරදර බාධක අපල උපද්‍රව දුරු වේවා. වයෝ වෘද්ධයේ මාතාවට නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව, චිරජීවනයේ ලැබේවා. ඒ වගේම ඔබතුමාගේ බිරිඳ, දරුවන් දෙදෙනා ඇතුළු පවුලේ සියලු දෙනාට ඔබතුමාටත් ඔබතුමාගේ කල්යාණ මිතුරු මිතුරියන් හැම දෙනාටත් මේ පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන් යහපතක් සෙතක් වේවා. බුද්ධ පුතුන් ශ්‍රාවක පිරිස විශාල ප්‍රමාණයක් සද්ධර්ම ශ්‍රවණය කළා. ඒ සියලු දෙනාටත් සියලු යහපත වේවා. උතුම් දෙවිවරු මේ පින් අනුමෝදන් වේ. අමා මහ නිවනම අවබෝධ කර ගනිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්ට. ඒ වගේම ඔබතුමාගේ ආදරණීය තාත්තා මිය ගියා. අපි තාත්තගේ පින්කමකුත් මේ විදියටම පූජාවක් සිදු කළානේ. තාත්තට පින් අනුමෝදන් කළා. ඉතින් අද දවසේ රැස් කරගත්ත පින් රණවක පියාණන්ටනේ ආදරණීය තාත්තට අනුමෝදන් කරමු. අත්තම්මල සියල මිය ගියපු අයට මේ පින් අත් වේවා. ඔබතුමා නමින් මිය ගිය සියලුම දෙනාටනේ ඒ පින් අනුමෝදන් වීමෙන් සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා. බණ අහපු බුද්ධ පුතුන් ශ්‍රාවකයින්ගේ නමින් මිය ගිය සියලු දෙනාටත් මේ පින් කුසල් අත්පත් වීමෙන් උතුම් මමා මහ නිවනම අවබෝධ වේවා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට දෙවි දේවතාවුන්ට මියගිය සියලුම ඥාතීන්ට මේ පින් කුසල් පාරමී වේවා. මේ භවයේ පුරාම සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා.
ආදරණීය මෑණියන් වහන්සේටත් ඒ වගේම සුජීවත්ව සිටින ඔබතුමාගේ සියලුම දුවා දරුවන් ඇතුළු සියලු දෙනාටත් මියගිය පියාණන් ඇතුළු ඥාති හිත මිත්‍රාදීන්ටත් දෙවියන්ටත් අප හැම දෙනාටත් ඉක්මන් භවයකදී නිවන් අවබෝධ කරගන්නට එතෙක් උපදින හැම භවයකම සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුර ලබන්නට මේ පින් කුසල් පාරමී ධර්ම වේවා සාදු 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 ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මම් පරන්ති තී. හොඳයි, ඔබ හැම දෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. සාදු සාදු සාදු.